සිංහල ඉංග්‍රීසි පාඩම් මාලාවේ 8 වෙනි දවස් 8 වෙනි පාඩම තමයි දැන් අපි අද පටන් ගන්න හදන්නේ. 8 වෙනිදා. ඔව් 8 වෙනි එක. එතකොට මේ 7 වෙනි පාඩමේදී අපි කිව්ව පොතක් මේ කියවන්න පටන් ගමු කියලා. එතකොට දැන් මේ පොත හරි චූටි පොතක්. මේ පොත ඉනෝමස් ටර්නිප් කියන පොත. ලේඩි බර්ඩ් පොතක්. මේකේ මේ මම දැන් මේ අපේ පන්ති කට්ටියට ඒකේ ඒක ස්කෑන් කරලා යවුවා. නමුත් මේක මිලදී ගන්න පුළුවන් නම් හොඳයි. මොකද මේක මේ හොඳ තදට ධනකමින් හදලා තියෙන්නේ. මේක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ළමයින්ට උනත් පාවිච්චි කරන්න පුළුවන් නිසා ඒකේ ගත්තා කියලා පාඩුවක් නැහැ. හරිද? ඒ කියන්නේ එක පරම්පරාවකින් පස්සේ වුණා ඊළඟ පරම්පරාවට නම් දෙන්න පුළුවන් විදිහට මොකද මේක හදලා තියෙනවා මේ පොත. ඒක තත්තු කරලා උනත් බලන්න පුළුවන්. අදට ගණට හදලා තියෙනවා. හරි. එහෙමනම් මේ දැන් මේ පොත් පොඩි නිසා සහ වචන තියෙන අඩුවෙන් නිසා අපි දැන් අපි ගත්තොත් මෙහෙම අපි ගත්තොත් I go to school කියලා කිව්වොත් I go to school කියලා කිව්වොත් මේකේ මම පාසලට යනවා කියලා මේකේ වචනෙන් වචනෙම අපි තේරුම ගන්නවානේ. මම පාසලට යනවා. එහෙම කියලා අපි මේ තේරුම ගන්නවානේ. නමුත් අපි ගොඩාක් ලොකු ඡේද කියවගෙන යනකොට ලොකු දේවල් කියවනකොට සමහර ලාවට ඒකේ මූලික අදහස විතරයි ගන්නෙ. හරියටම මේ තේරුම අල්ලන්නේ නැතුව සමහර ලාවට උඩින් පල්ලෙන් බලාගෙන යන වෙලාවල් තියෙනවා. නමුත් මේ පොත ගොඩක් පුංචි එකක් නිසා අපි මේ පොතේ මේ පොතත් මේ ක්‍රමයේ වචනෙන් වචනේ තේරුම් ගන්න බලමු. එතකොට මේක ඇතුලේ තව දේවල් අහු වෙනවා. අතීත කාල ක්‍රියාපද. එතකොට එක තේරුම් ඒවත් තේරුම් කරන ගමන් මම මේක කරගෙන යනවා. හරි. එතකොට පළවෙනියටම අපිට මේ පොතේ අහු වෙන්නේ 6 7 කියන පිටු දෙක. ඒක දැන් මේක පොඩි ළමයින්ට කියලා දෙන එකක් නිසා මේ පොතේ ඉස්සරහට එන්න පුළුවන් දේවල් කීපයක් මේ අතර මේ කතාව ඇතුලේ තියෙන චරිත සේරම ටික සහ මේ වැදගත්ම දේවල් ටික මේකේ අඳුන්වලා දෙනවා. පළවෙනි එක old man. The old man. එතකොට අපිට මතක් වෙනවා මේක the old man කියලා කියන්න බෑ. ඇයි ඒ? මෙතන තියෙන්නේ o අකුර. එතකොට o අකුර ස්වරයක් නම් ශබ්ද වෙන්නේ නාමපදයේ ඉස්සරහින් the තියෙනකොට අපිට the කියලා ශබ්ද කරන්න වෙනවා. එතකොට මේක the old man. The old man. ඊට පස්සේ ගෑනු කෙනෙක් ඉන්නවා වයසක ගෑනු කෙනෙක්. එතකොට එතන PHE old woman කියලා තියෙනවා. එතකොට මේකත් අපිට කියන්න වෙන්නේ the old woman කියලා. එතකොට මේ man woman කියන එකේම තව පොඩ්ඩක් අපි විස්තර කරොත් එහෙම මේ ලැබිලා මේ irregular plurals. ඒ කියන්නේ මේ s දාලා හරි es දාලා හරි නෙමෙයි මේකේ බහුවචනේ හදාගන්න. එතකොට man කියන එක හදන්නේ men කියලා. men වලින් තමයි බහුවචනේ හදන්නේ. woman කියන එක ගත්තොත් WMAN මේක WOMEN කියලා තමයි හදන්නේ. එතකොට මේක man කියන එක මෙතනට men කියලා වෙනස් කරාට හරිද? මේක අපි woman කියලා නෙමෙයි කියන්නේ. මේක කියන්නේ woman කියලා. එතකොට මේක શબ્ද කරන විදිහ ටිකක් වෙනස්. අකුරු එක වගේ වුණාට මේක woman මෙතනට ආවහම මේ MEN වෙලා තිබ්බට මෙතනදී අපි શબ્ද කරන්න ගන්නේ women කියලා. ඒ කියන්නේ මේ අර වෙනස් ආකාරයට අපි 1 2 3 කියලා පළවෙනි ආකාරය ඒක වචනයකට s එකතු කරලා බහුවචනය හදා ගන්නවා. දෙවෙනි ආකාරය ඒක වචනයකට es එකතු කරලා හදා ගන්නවා. සහ තුන්වෙනි ආකාරය කියලා අපි කතා කරන්නේ ඒක වචනේ වෙනස් කරලා බහුවචනය හදා ගන්නවා කියන ඒ ක්‍රමෙට තමයි මේක අහුවෙන්නේ. එතකොට මේක d කියන එකත් අපි මතක තියාගන්න ඕනේ. මේකත් d කියලා શબ્ද කරන්නේ. මේක man මේක woman. අපි බහුවචන ගත්තොත් එහෙම man men වෙනවා woman women වෙනවා. අපිට ඕන වෙන්නේ නැහැ. නමුත් ඒවත් අපි මතක් කරගෙන යන්න.
ඊට පස්සේ තියෙනවා the boy කියන්නේ පිරිමි ළමයා, the girl ගැහැණු ළමයා, the dog the boy පිරිමි ළමයා, the girl ගැහැණු ළමයා, the dog දැන් මෙතන හැම එකක් ඉස්සරහින්ම the කියලා දාලා තියෙනවා. the හරි the මේ දෙක හද කරන්නේ the කියලා. ඒකෙන් කියන්නේ දන්නා කියන. අපි ඉංග්‍රීසි ග්‍රැමර් ඉගෙන ගන්නකොට අපි කියන්නේ නිශ්චිතයි කියන්නේ. හරිද? ඒ කියන්නේ මේ වයසක මිනිස්සයා කියන්නේ මේ පොතේ තියෙනවා. මේ වයසක කාන්තාව කියන්නේ මේ පොතේ තියෙනවා. ඒකට මේ දන්නා කියන අය කියන අදහසින් තමයි the girl, the dog, the boy කියලා අපි කියන්නේ. හරි එහෙනම් අපි කතාව පටන් ගන්න තැනට යමු. මේකේ පළවෙනි වාක්‍යයේ තියෙන්නේ the old man planted some turnip seeds. The old man planted some turnip seeds. හරිද? එතකොට මේකේ අපි කිව්වා වගේ the නෙමෙයි the කියලා සම්පත් කරන්නේ. old man කියන්නේ වයසක මිනිසයා. ඊට පස්සේ අපිට එනවා ක්‍රියාපදේ. මේ තියෙන කර්තෘ the old man වයසක මිනිසයා. planted කියන්නේ දැන් මේක ed දාලා තමයි මේ අතීත කාලේ හදලා තියෙන්නේ. මතකයි? regular මේ ක්‍රමවත් ක්‍රියාපද වලදී regular verbs වලදී අගට ed දාලා තමයි අතීත කාලේ අපි හැදුවේ. එතකොට plant කියලා කියන්නේ ඇත්තටම නාම පදේ ගත්තොත් පැලය. plant කියන එක ක්‍රියාපදේ ගත්තොත් එහෙම පැල කරනවා පැල කරන්න. එතකොට අපි ගත්තොත් එහෙම ගත්තොත් මේක විස්තරය ගමු. plant කියලා කිව්වොත් noun එක ඇවිල්ලා පැලය. verb එක ඇවිල්ලා verb එකේ base එක අර ආකාර පහක් අපි කතා කරේ ක්‍රියාපද ඒකේ පළවෙනි ආකාරය ඇවිල්ලා ක්‍රියාපදේ ගත්තොත් එහෙම පැල කරනවා පැල කරන්න. ඊට පස්සේ මේක ed දාලා planted කියන එක හදාගත්තොත් අතීත කාලේ එතකොට මේක past past කියලා අපි දාගමු past. එතකොට පැල කළා. හරිද? එතකොට the old man planted. නමුත් මේ planted කියන මේ ක්‍රියාපදේ අපි හදාගෙන එනකොට අන්තිමට තමයි එන්නේ. හදාගෙන යනකොට අපිට ඒකට තේරෙනවා. some කියලා කියන්නේ ටිකක්. some කියන්නේ ටිකක්. turnip කියලා කියන්නේ අතරම මේ ලංකාවේ මේ තියෙන මේ පැලයක් නෙමෙයි රාබු වගේ. මේ මම ඉන්ටර්නෙට් එකෙන් බලනවා රාබු වගේ මේ පස්සේ පල්ලෙහාට යටට හලේ යනවා උඩට මේ පොළ ටිකේ තියෙන જાතියක්. එතකොට turnip කියලා එකට turnip කියලා තමයි අපිට ගන්න වෙන්නේ. සිංහල වචනයක් නෑ. turnip seeds. seed කියලා කියන්නේ bීජ කියනවා. එතකොට s එක දැම්මම බහුවචන වෙනවා. seeds කියන්නේ පැල මේ ඇට. එතකොට දැන් අපි මේක හදලා ගන්නේ the old man කියන එක තමයි මුලින්ම ගන්නෙ කර්තෘ. ඊට පස්සේ මෙන්න මේ ටික මේ තියෙන some turnip seeds කියන එක එකට ගන්නවා. මේ seeds කියන එක විස්තර කරලා තියෙනවා turnip සහ some ටික. එතකොට මේ ටිකම එකට ගන්න වෙනවා. ඊට පස්සේ මේකට එනවා. මේකට ආවා ඊට පස්සේ මෙතනට එනවා. එතකොට අපි ගන්න වෙන්නේ වයසක මිනිහා නැත්නම් වයසක මිනිස්සයා turnip ඇට ටිකක් පැල කළා. The old man planted some turnip seeds. හරිද? ඊට පස්සේ අපි ඊළඟ වාක්‍යයට යනවා. The turnip seeds grew and grew. The turnip seeds turnip ඇට grew and grew.
දැන් මොකද මේ grew කියලා කියන්නේ? grow කියන එකේ අතීත කාල පදේ. එතකොට grow කියන්නේ වැඩෙනවා වැඩෙන්න. වැඩෙනවා වැඩෙන්න. එතකොට grew කියලා කියන්නේ වැඩුණා. අතීත කාල පදේ. එතකොට මේකේ past participle එක මේ base එක මේ past එක past participle එක ඇවිල්ලා grown G R O W N grown කියලා කියන්නේ වැඩුණු නැත්නම් වැඩිලා වර්ධනය වෙලා වර්ධනය වුණු හරිද එතකොට මෙතනට ගන්න වෙන්නේ වර්ධනය වුණා මෙතනට සහ නැත්නම් අනතුරුව ගන්න පුළුවන් එතකොට දිගින් දිගටම ලොකු වුණා කියන එක තමයි මේ කියන්නේ the turnip seed grew and grew turnip ඇට වැඩුණා සහ වැඩුණා ඒ කියන්නේ දිගින් දිගටම ලොකු වුණා කියන එක තමයි කියන්නේ ඊට පස්සේ ඒ අතරේ එකක් ගැන වෙනම කියනවා ඊළඟ එකට යනවා අපි one turnip grew enormous ENORMOUS දැන් මේ කැවිලා දැන් අපි ගත්තොත් මේ වචනේ අපි ගත්තොත් big කියන එකට වඩා සාමාන්‍ය විශාලයි කියන එකට වඩා ඊට වඩා ටිකක් ලොකු ඒවාට තමයි large කියලා කියන්නේ. දැන් ඉතා විශාලයි වගේ කියන අදහස තමයි large කියන එක. LARGE කියලා කියන්නේ. enormous කියලා කියන්නේ අති දැවැන්තයි කියන එක. ඉතා ගන්න බැතර විශාලයි කියන එක තමයි ඔය කියන්නේ. දැන් ඒ කියන්නේ අපි හිතමු පූස් පැටියේ කලියෙක් විතර සයිස් වෙනවා නම්. හිතට ඉන්න පූස් පැටියා. ඒ ඇතෙක් විතර සයිස් වුණොත් enormous දැවැන්තයි අති දැවැන්තයි. ආරන්න බැතර විශාලයි කියන එක තමයි මේ කියන්නේ. එතකොට one turnip grew enormous. එතකොට මේක අපිට සිංහලෙන් හදනකොට පොඩි කෑලි අපිට දාගන්න වෙනවා. එක turnip එකක් අති දැවැන්තව විශාලව වයනක් දාගන්න වෙනවා. ඉතා විශාලව වැඩුණා. එතකොට one turnip grew enormous. අපි ඊළඟ පිටුවට යනවා. I want that enormous turnip for my tea. හරිද? I want that enormous turnip for my tea. I want that enormous ENORMOUS sorry S E na S turnip for my tea. දැන් මේක දාලා තියෙන්නේ උද්දෘත පාට ඇතුලේ. ඒ කියන්නේ මෙතන අර අපි 69 99 කියලා කියන්නේ. ඒක ඇතුලේ තියෙන්නේ. එතකොට මේ කවුරු හරි කරපු ප්‍රකාශයක් මේක. හරිද? ඒ ප්‍රකාශය තමයි මේ උද්දෘත පාට තුල දාලා තියෙන්නේ. Said the old man. Said the old man. එතකොට I කියන්නේ මම නැත්තම් මට අපි සමහර වෙලාවට මට කියන එක දානවා. දැන් I am hungry කියලා කිව්වහම අපි කියන්නේ මම බඩගිනි කියලා නෙමෙයි මට බඩගිනි කියලා. එතකොට මම මට කියන දෙකම දාන්න වෙනවා. අපි එහෙම ලියාගෙන යන්න. want කියන්නේ ඕනේ අවශ්‍යයි. that කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අත දික් කරලා පෙන්නලා ඈත තියෙන දෙයක්. අපි ළඟ තියෙන දෙයකට නම් this කියන්නේ අර කියන අදහස තමයි that කියලා කියන්නේ. එහෙම නැත්නම් දැන් මේවා අපි කියනවා. ඒකද මේවා අහු වෙනකොට දැන් තේරෙනවා. අර නැත්නම් කියලා අපිට කියන්න පුළුවන්. enormous කියන්නේ දැවැන්ත. turnip එකට turnip කියලාම අපි ගමු. turnip for කියන්නේ විපාක පදයක්.
දැන් for කියන එකේ සාමාන්‍යයෙන් තේරුම් ගන්න සඳහා කියලා. සඳහා. තව තේරුම් තියෙනවා නිපාත පදවල තේරුම් ගොඩක් තියෙනවා. එක එක තැනට අදාළ විදිහට මේක වෙනස් වෙනවා තේරුම සිංහලට පරිවර්තනය කරගන්නකොට තේරුම හරි විදිහට හදලා ගන්න වෙනවා. ඒතකොට මෙතනට සඳහා නැත්නම් වලට වගේ වචනයක් දාගන්න පුළුවන්. එතකොට for කියන්නේ සඳහා කියලා අපි දාගමුකෝ. සඳහා mighty my කියන්නේ මගේ අපි ගන්නලා තියෙනවා t කියන්නේ තේ. මගේ තේ. එතකොට දැන් මේක කියන්න ඕන කියන ක්‍රියාපදේ අපි සිංහලෙන් ගන්නකොට අන්තිමට තමයි කියන්නේ. එතකොට අපි කරන්නේ මෙතනින් පටන් ගන්න මෙහෙ ඉඳලා පස්සට මේකේ ආපස්සට ඉස්සරහට එනවා. මට මගේ තේ එක සඳහා දැන් තේ එක කියලා මෙතන 1 කියලා එකක් නැහැ. නමුත් අපි සිංහල වචන වලින් එහෙම කෑලි දාලා හදා ගන්නවා. නැත්නම් තේරුම හරියට ලස්සනට සුමුදුව සුමටව එන්නේ නැහැ. මට මගේ තේ එකට නැත්නම් තේ එක සඳහා තේ එකට අර දැවැන්ත ටර්නික් එතනට එක කියලා දා ගන්න වෙනවා. හරිද? අර දැවැන්ත ටර්නික් එක ඕනේ. මට මගේ තේ එකට නැත්නම් තේ වලට අර දැවැන්ත ටර්නික් එක ඕනේ. ඒ දැවැන්ත ටර්නික් එක ඕනේ. set the old man set කියලා කියන්නේ say කියන ක්‍රියාපදයේ අතීත කාලේ SAY එකේ අතීත කාල පදේ තමයි set කියන්නේ AID say කියන එකේ තේරුම තමයි කියනවා කියන්නේ. එතකොට set කියන්නේ කිව්වා. දැන් මේක මේ අතීතයේ සිද්ධ වෙච්ච සිද්ධියක් නේ මේ කියන්නේ. එතකොට බලන්න මේ හැමතැනම මේ කට්ටිය දාන්නේ අපි උනත් ලියනකොට දාන්නේ ක්‍රියාපදයේ අතීත කාලේ. උනා, සිද්ධ වුණා, හිතුවා, ඇද්දා, ගියා, ආවා. එතකොට මේ අතීත කාලෙන් තමයි මේක කියන්නේ. set කියන්නේ එතකොට කිව්වා. the old man වයසක මිනිස්සයා. කිව්වා. වයසක මිනිස්සයා. එතකොට මේක අපිට ඕන නම් වයසක මිනිස්සයා කිව්වා කියලා මුලින් කියන්නත් පුළුවන්, අගට කියන්නත් පුළුවන්. මට මගේ තේකට අර දැවැන්ත ටර්නික් එක ඕනේ වයසක මිනිස්සයා කිව්වා. දැන් මෙතනදී අපිට කියලා වචනයක් දාගන්න වෙනවා. අපි එහෙමනේ කියන්නේ. මේ එයා යනවා කියලා කිව්වා. එහෙම නේද කියන්නේ? කියලා කිව්වා කියලා නේද කියන්නේ? එතකොට මෙතනට කියලා එතකොට ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචන වලටම නෙමෙයි සිංහල වචන දාන්න අපිට සිංහල වචන හදලා ගන්න වෙනවා. එතකොට මට මගේ තේක සඳහා ටර්නික් අර දැවැන්ත ටර්නික් එක ඕනේ කියලා වයසක මිනිස්සයා කිව්වා. හරිද? said the old man. ඊට පස්සේ දැන් එයා එහෙම හිතලා said the old man. අතර මේ say කියලා කියන්නේ මේ තමුන්ට කියාගත්තා කියන අදහස තමයි මේ කියන්නේ. එතකොට මේ දැවැන්ත එක මගේ තේකට ඕනේ කියලා එයාටම හිතාගත්තා. හරිද? he pulled PULLED ඔන්න දැන් මේක අර දොරවල් වල එහෙම ගහලා තියෙන්නේ නේ. දොරවල් වල දෙපැත්තේ ගහලා තියෙන්නේ කොහොමද? එක පැත්තක් ගහලා තියෙනවා push කියලා. ඒ කියන්නේ තල්ලු කරන්න කියලා. ඒකෙම අනිත් පැත්තෙන් එන මනුස්සයට ගහලා තියෙනවා pull කියලා. pull කියන්නේ මොකක්ද? අදින්න. දැන් මෙයා මේ පැත්තෙන් push නම් මේ පැත්තට ගියාම pull. නේ? එහෙමනේ එතකොට දොර එක පැත්තකට නම් ඇරෙන්නේ. එක පැත්තකින් තල්ලු කරන්න ඕනේ අනිත් පැත්තෙන් අදින්න ඕනේ. එතකොට මේ pull තමයි PULL තමයි අදින්න. එතකොට මේකේ අගට ED දාලා දෙනවා. pull කියන එකේ අතීත කාල පදේ තමයි pulled කියන්නේ. එතකොට මේකේ තේරුම ඇද්දා. හරිද? he pulled and he pulled. And he pulled. දැන් මෙතන මේ and කියන එකේ හැම වෙලාවෙම අපිට මතක් වෙන්නේ සහ කියන එක. නමුත් මෙතන අනතුරුව කියන අදහසක් තියෙනවා. හරිද? දැන් ඒ කියන්නේ දැන් අපි go to the first floor and to the second floor. හරිද? එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන්
go to the bus stand and turn right. උපදේශ දෙනකොට තමයි ඒක ගොඩක් වෙලාවට එන්නේ. Go to the bus stand and turn right. දැන් මේ turn right මගේ දකුණට දකුණට හැරෙන්න. හරිද? go bus නැවතුම් පරට යන්න එතනින් දකුණට හැරෙන්න. and turn right කියන්නේ අනතුරුව කියන එක. එතකොට මෙතන අපි and කියපු ගමන් අපිට මතක් වෙන්නේ සහ කියන එක. නමුත් අනතුරුව කියන තේරුමකුත් තියෙනවා. එතකොට මෙතනට ඔහු ඇද්දා අනතුරුව ඔහු ඇද්දා කියලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ එකපාරක් ඇදලා ඊට පස්සේ ආයෙ ඇද්දා කියලා ගන්න පුළුවන්. තේරුම එන විදිහට. ඔහු ඇද්දා ආයෙත් ඇද්දා වගේ අදහසක් තමයි මේ තියෙන්නේ. අපි ඊළඟ පිටුවට යනවා. He pulled and pulled. ඊට පස්සේ අපි යමු ඊළඟ පිටුවේ. The old man called. The old man called. මෙන්න ආයෙත් අපිට හම්බ වෙනවා අතීත කාල ක්‍රියාපදයක්. to ඊට පස්සෙත් ආයෙ the කියලා අපිට කියන්න වෙන්නේ. old නේ ඊළඟට තියෙන වචනේ the old woman. දැන් එතකොට දැන් call කියලා කිව්වහම ඒකෙතර නාමපද ක්‍රියාපද දෙකම තියෙනවා. නාමපදයේ දුරකථන ඇමතුම කියලා කියන්න පුළුවන් call කියලා. හරිද? දුරකථන ඇමතුම. ඊට පස්සේ ක්‍රියාපදේ ගත්තොත් call කියලා කියන්නේ අඩ ගහනවා කියන. අඩ ගහනවා. අඩ ගහනවා අඩ ගහන්න. කියන එක තමයි call කියලා කියන්නේ. එතකොට මේකේ ed දාලා ඔන්න අතීත කාලය අපි හැදුවා. එතකොට මේ දුරකථන ඇමතුම කියන එකෙන් අතීත කාලයක් ගන්න බෑ. එහෙම එකක් නැහැ නේ. නාමපදයක අතීත කාලයක් නැහැ නේ. එතකොට අඬ ගහනවා කියන එකේ අඬ ගැහුවා. අඬ ගැහුවා කියලා තමයි අපිට ගන්න. එතකොට the old man වයසක මිනිසයා called අඬ ගැහුවා. කතා කළා. to කියන්නේ මෙතන අපි සාමාන්‍යයෙන් තයන්න තමයි දාගන්නේ වෙතට, දෙසට, දක්වා, take එහෙම කියලා අදහස් තියෙනවා. මම කිව්වනේ මේක නිපාත පදයක්. preposition එක. එතකොට නිපාත පදවල තේරුම් ගොඩක් තියෙනවා. අර මෙතනට අපි ට දාලා වෙතට, දෙසට, take දක්වා ඒ වගේ අදහස් ගොඩක් තියෙනවා. ට කියන එක දාගෙන බලමු. දී කියන එකට දෙන්නු. දැන් මේ ද හරි දී හරි දැම්මහම සිංහලෙන් ගන්නකොට තේරුමට මොකුත් එකතු වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් කියන්නේ නැහනේ දන්නා කියන වයසක මිනිස්සයා. කියලා එහෙම කියන්නේ නැහැ. වයසක මිනිස්සයා. එතකොට එකෙන් අදහස් වෙනවා අපි දන්නවා කියන එක. වයසක මිනිස්සයා කතා කළා ට the old woman වයසක කාන්තාවට. වයසක ගැහැණිය. එතකොට වයසක ගැහැණිය කියලා තමයි එන්නේ. ඒකේ ට කියන එකට මෙතන. ඔන්න බලන්න ලස්සන දෙන්න හැටි. වයසක මිනිහා මේ ඇමතුවා කියන එක තමයි අන්තිමට එන්නේ. ඇමතුවා නැත්නම් කතා කළා අඬ ගැහුවා. එතකොට මෙතනින් පටන් අරන් වයසක මිනිස්සයා පටන් ගත්තා වයසක ගැහැණියට ඊට පස්සේ ඊළඟ වෙනවා වයසක ගැහැණියට අඬ ගැහුවා නැත්නම් ඇමතුවා. එතකොට මේක හරි පැහැදිලිව මතක තියාගන්න සිංහල වල වචන යෙදෙන පිළිවෙලයි ඉංග්‍රීසි වල වචන යෙදෙන පිළිවෙලයි වෙනස්. ඒක නිසා අපි ඉංග්‍රීසියෙන් දෙයක් කියවලා සිංහලට ගන්නකොට ඒ වචන අනුපිළිවෙල වෙනස් කරේ නැත්නම් ඇත්තටම තේරුමක් එන්නේ නැහැ. දැන් බලන්නකො මෙහෙම වයසක මිනිහා ඇමතුවා ට වයසක ගැහැණිය. ගලප ගන්න අමාරුයි. ඒතර වයසක මිනිහා වයසක ගැහැණියට කතා කළා. ඇමතුවා, අඬ ගැහුවා. එහෙම තමයි අපි හදලා ගන්න. ඊට පස්සේ ආයෙත් තියෙනවා උද්දෘත පාඩ ඇතුලේ. දැන් එතකොට මේ වයසක මිනිස්සයා කතා කරලා මොකද්ද කිව්වේ කියන එක තමයි මේ තියෙන්නේ. මේ මිනිස්සයා කියපු දේ තමයි එතකොට මේ ප්‍රකාශය තමයි උද්දෘත පාඩ ඇතුලේ මේ දාලා තියෙන්නේ. 66 99 කියලා අපි දැන් උඩකමා දෙකක් help
help me. හරිද? help me pull up. pull up. up කියන්නේ උඩට ඉහළට කියන එක. this කියන්නේ අන්න that කියන එකේ අනිත් එක අපිට ආවා. that කියන එකේ අනිත් එක ආවා. this මේ අසල තියෙන. හරිද? this enormous M-O-U-S enormous turnip enormous turnip ඊට පස්සේ එතනින් උද්දෘත පාඨය ඉවරයි. he said දැන් අර ඉස්සෙල්ලා වගේම තමයි මේ he said කියන එක. ඔහු කිව්වා. say කියන එකේ අතීත කාල පදේ, කියනවා කියන්න කියන එකේ අතීත කාල පදේ said කියන්නේ. එතකොට ඔහු කිව්වා. මේ කියන්නේ මෙතනදි කියන්නත් පුළුවන් අපිට සිංහලෙන් ඕන නම් මෙතනදි කියන්නත් පුළුවන්. හරිද? help කියලා කියන්නේ උදව් කරනවා, උදව් කරන්න. me කියලා කියන්නේ මට. එක්ක මා එහෙම නැත්නම් මට. හරිද? එතකොට I කියන එකෙන් තමයි me කියන එක එන්නේ. එතකොට දැන් මේ විදිහටම අපට එන එක තමයි we කියලා කිව්වොත් us. us කියන්නේ අප එහෙම නැත්නම් අපට. ඊට පස්සේ you කියන එකෙන් ගත්තොත් මේක වෙනසක් වෙන්නේ නැහැ. youම තමයි. එතකොට ඔබ ඔබට හරිද? දැන් මේ අර මේ අනුක්ත විදියට තියෙනකොට තමයි මා උක්ත විදියට නෙමෙයි අනුක්ත විදියට තියෙනකොට me us you. දැන් මේක මතක් වෙන දැනක් මම කියන්නේ. අපි හරි ප්‍රසිද්ධ එකක් නේ I love you. දැන් මෙතන you කියලා කියන්නේ ඔබ ඔබලා නෙමෙයි. මෙන්න මේක තියෙන්නේ. ඔබට කියන අදහස තමයි මේ තියෙන්නේ. එතකොට මම ඔබට මෙන්න මේ ඔබට කියන එක ගන්න මෙන්න මේකේ. මා මට කියන වගේ අදහසින් තමයි we කියන්නේ us, you කියන්නේ ඔබ. එතකොට මම ඔබට ආදරේ කියලා තමයි එන්නේ. හැබැයි මේක ගන්න එපා ඔබ ඔබලා කියලා. කර්තෘකාරකය ගන්න එපා. මේක නෙමෙයි මේ කියන්නේ. හරි? එහෙම වුණොත් එහෙම මම ඔබ ආදරේ වෙනවනේ. එහෙම නෙමෙයි ගන්නේ. මම ඔබට ආදරේ කියලා තමයි I love you කියලා තමයි මේක ගන්න. එතකොට මේ AU කියන්නේ මෙන්න මේක. හරිද? හා. එතකොට help me කියන්නේ මට උදව් කරන්න. නැත්නම් උදව් කරන්න මට. හරිද? එහෙම ගමු. එතකොට ඇත්තටම මේක පිටිපස්සේ ඉඳලා එන්නේ. එනකොට මට උදව් කරන්න කියන හැදිලා එනවා. උදව් කරනවා උදව් කරන්න මට pull up. pull කියන්නේ අදිනවා, up කියන්නේ උඩට ඉහළට. ඒ කියන්නේ උඩට අදින්න. දැන් මෙතන ඇත්තටම මේ කියන්නේ මොකද්ද? pull up කියලා කියන්නේ ඇත්තටම උඩට අදින්න කියන එක තමයි. නමුත් දැන් turnip එකට අදාළව මොකද්ද? අපිට සිංහල වචනයක් දාගන්න පුළුවන් වෙන එක. මොකද්ද? turnip එක ගලව ගන්න මට උදව් කරන්න. ගලවන්න කියලා මෙතන ගන්න පුළුවන්. තේරුම හදා ගන්න ඕන වෙන විදිහට අපිට වචන වෙනස් කරලා ගන්න පුළුවන්. this කියන්නේ මේ, enormous කියන්නේ දැවැන්ත, turnip කියලා කියන්නේ turnip. මම එතන ලියන්න නැතුව ඉන්නවා. එතකොට මේ කෑල්ල සම්පූර්ණ එකට ගන්න. this enormous turnip. හරිද? එතකොට මේකෙන් ඇත්තටම මේ turnip එක විස්තර කරලා තියෙන්නේ. මේ ළඟ තියෙන අති විශාල දැවැන්ත turnip එක. එතකොට මේ දැවැන්ත turnip එක කියලා අපි දාගමු. හරිද? මේ දැවැන්ත turnip එක උඩට අදින්න දැන් පස්සට එනවා. මේ දැවැන්ත turnip එක උඩට අදින්න මට උදව් කරන්න. හරිද? මම අර පස්සට ආපස්සට එනවා කියලා කියන්නේ ඒක තමයි. උඩට අදින්න මට උදව් කරන්න. he said ඔහු කිව්වා. එතකොට අපිට මොනවා මේක කියන්න පුළුවන්? ඔහු කිව්වා මේ දැවැන්ත turnip එක උඩට අදින්න මට උදව් කරන්න කියලා.
සිංහලෙන් දාන වචනේ කියලා වුණා දාන්න පුළුවන්. නැත්නම් අපිට අනිත් පැත්තට කියන්න පුළුවන්. මේ දැනන්ත ටර්නිප් එක උඩට අදින්න මට උදව් කරන්න කියලා ඔහු කිව්වා. ඔහු කිව්වා. ඒ දෙපැත්තටම දාන්න පුළුවන්. මුලින් දාන්නත් පුළුවන්, ළඟට දාන්නත් පුළුවන්. අපි යනවා ඊළඟ පිටුවට. හරිද? එතනින් පස්සේ දැන් මේ වගේ වචන අලුතෙන් යෙදෙන්නේ නැහැ. පොඩි වචන ටිකක් ආය යෙදෙනවා. මොකද පොඩි ළමයි මේ ඉලක්ක කරගෙන මේක හදලා තියෙන්නේ. ඒක නිසා මේ ගොඩාක් වචන දාන්න නැති වෙන්නේ කට්ටිය ප්‍රවේශම් වෙලා තියෙනවා. හරි. අපි ඊළඟ එකේ දැන් එතකොට මේකේ දැන් පින්තූරේ ගත්තොත් එහෙම පින්තූරේ ඉස්සෙල්ලා එකේ ඒ වයසක මිනිස්සයා තනියම ටර්නිප් එක අදින එක තිබ්බ. දැන් මේකේ තියෙනවා වයසක මිනිස්සයයි ඒ වයසක ගෑනුටයි දෙන්නම් එකතු වෙලා අදිනවා මේකේ තියෙනවා. එතකොට මේක කියනවා they pulled pulled ඔන්න ඇද්දා අදිනවා අදින්න කියන එකේ අතීත කාල පදේ pulled and they pulled and they pulled ඔව් ඇද්දා ආයෙත් ඇද්දා කියන එක තමයි මේ කියන්නේ but කියන්නේ නමුත් දැන් මේක ඇවිල්ලා මේ but කියන එකෙන් අපි සාමාන්‍යයෙන් කරන්නේ එක වාක්‍යයකුයි තව වාක්‍යයකුයි සම්බන්ධ කරනවා. මෙහෙම වුණා නමුත් මෙහෙම වුණේ නැහැ. අන්න එහෙම කියලා අපිට සම්බන්ධ කරන්න පුළුවන්. They couldn't COULD උඩගමා T. දැන් මෙතන contraction එකක් කෙටි කිරීමක් තියෙනවා. pull it up. මම ඒක කියලා දෙන්නම්. pull it up. හරිද? pull it up. එතකොට මෙන්න මේ couldn't කියන වචනේ ගත්තොත් can කියන එකේ can කියන්නේ පුළුවන් කියන එක. can කියන එකේ අතීත කාල පදේ තමයි could. COULD. හරිද? එතකොට can කියන එකේ එතකොට මේ කියන්නේ මේක පුළුවන් නම් පුළුවන් කියන එක නම් මේ කියන්නේ. එතකොට could කියන්නේ COULD කියන්නේ පුළුවන් වුණා. පුළුවන් වුණා. එතකොට මේකට not දැම්මහම could not දැම්මහම පුළුවන් වුණේ නැහැ. දැන් ওই පුළුවන් වුණේ නැහැ කියන එක අපිට අනිත් පැත්තට සිංහලෙන් ගන්න පුළුවන් බැරි වුණා කියලා. පුළුවන් වුණේ නැහැ කියන එක අපිට ගන්න පුළුවන් බැරි වුණා කියලා. හරිද? පුළුවන් වුණේ නැහැ කියන එක අපිට ඒක සිංහලෙන් අපි කරන්නේ. හරිද? සිංහලයේදී අපිට ඒකට වෙනම වචනයක් තියෙනවා බැරි වුණා. ඊට පස්සේ could not කියන එක අපි කෙටි කරනවා COULD හරිද? could not. මෙතන හිස් තැනක් තියෙනවා. අපි අර isn't දැම්මා වගේ aren't දැම්මා වගේ ඒ වගේම තමයි. මේ හිස් තැන කැපුවා O එක කැපුවා මෙතනට උඩගමාවක් දැම්මා. එතකොට COULD N උඩගමා T couldn't. එතකොට මෙතන කියන්නේ මොකද්ද? පුළුවන් උනේ නැහැ කියන එකට මේ කියන්නේ. පුළුවන් වුණා නැහැ. ඒකට මේ කියන්නේ. එතකොට පුළුවන් උනේ නැහැ. හැබැයි ඒකට වෙන වචනයක් අපිට තියෙනවා බැරි වුණා. අපි දැන් මෙතන ඉඳලා කියාගෙන යමු. they pulled and they pulled. ඔව් නැද්දා? ආයෙත් ඇද්දා. ඒක තමයි කියන්නේ. ඔව් නැද්දා? ඇද්දා. but නමුත් they දැන් මෙතන they කියනකොට අපි හැම වෙලාවෙම ඔවුන් කියන එක ගන්නෙ. නමුත් මතක තියාගන්න ඔවුන් විතරක් නෙමෙයි මෙතන තේරුම් තුනක් තියෙනවා. මොකද he she it කියන තුනේ ඔහු ඇය ඌ ඒක කියන තේරුම් හතරෙම බහුවචන තමයි මේ. he කියන එකෙත් බහුවචනේ, she කියන එකෙත් බහුවචනේ, it කියන එකෙත් බහුවචනේ. එතකොට මේක ඇතුලේ අමතක කරන්න එපා සත්තුන්ට අදාළව තේරුමකුත් තියෙනවා, පර නැති දේවල් වලට අදාළව තේරුමක් තියෙනවා කියලා. එතකොට මේක ඔවුන් දේ කියවම ඔවුන් සිංහලේ සත්තු නම් උන් එහෙම නැත්නම් ඒවා මන් නැති දේවල් නම් ඒවා මේ තේරුම් තුනම මේ දේ කියන එක ඇතුලේ තියෙනවා. හැබැයි අපට අදාළ වෙන්නේ මෙතනදී ඔවුන් කියන එක. මිනිසු දෙන්නේ ගැන නෙමෙයි කියන්නේ. හරිද? couldn't කියලා කියන්නේ බැරි වුණා. pull it up. හරිද? pull it කියන්නේ ඒක. up කියන්නේ උඩට.
එතකොට අදිනවා අදින්න කියන එකනේ මුල් එකේ තේරුම. අදින්න කියන එක ගන්නවා. එතකොට ඒක උඩට අදින්න කියලා අපි ගන්නවා. ඒක අදින්න බැරි වුණා ඔවුන්ට. උඩට අදින්න කියලා අපි හදාගන්නවා. එතකොට නමුත් ඔවුන් කියලා මෙතන ටයන්නක් දාගන්නවා. මම අර ඉස්සෙල්ලා කිව්වේ මට බඩගිනි. ඒක උඩට අදින්න. ඔව් එතකොට අන්න හරි. ඔවුන්ට කියලා තමයි අපිට දාගන්නේ. ඔවුන්ට ඒක උඩට අදින්න බැරි වුණා. නමුත් ඔවුන්ට ඒක උඩට අදින්න බැරි වුණා. හරිද? අපි ඊළඟ පිටුවට යනවා. ඊට පස්සේ දැන් ඊළඟට තව චිත්‍රයක් දෙනවා. දැන් මේකේ තියෙනවා ඊට පස්සේ මේ වයසක මිනිස්සයා නේද එතනට වෙලා ටර්නිප් එක ගාවට වෙලා මේ ඉඳගෙන ඉන්නවා. දැන් ඇද ගන්න බැරුව උඩට ගලව ගන්න බැරුව ඉන්නවා. දැන් ඒ අතරේ මේ වයසක ගෑනු කෙනා වයසක ගෑණිය ගිහිල්ලා වැට ගාවට ගිහිල්ලා මේ සෙල්ලම් කර කර ඉන්න ළමයෙක්ට කතා කරනවා. The old woman called CALLED බලන්න දැන් අර ගෑනු පිරිමි කෙනා ගෑනු කෙනාට කතා කරද්දිත් මේ වචනේම තමයි පාවිච්චි කරේ called. එතකොට වචන වැඩි කරගන්න නැතුව එකම වචන ටික පාවිච්චි කරලා අඩු වචන ප්‍රමාණයකින් මේ කතාව කියන්න මේ කට්ටිය උත්සාහ කරලා තියෙනවා. called to the boy. මේක හරි ලේසි. දැන් අපි තේරුම් ගන්න නිසා අපි කෙලින්ම හදලා ගමු. The old woman කියන්නේ වයසක ගැහැණිය. called කියන්නේ කතා කරලා ඒවා ඇමතුවා. පිරිමි ළමයාට. අන්න හරි. එතකොට boy කියන්නේ පිරිමි ළමයා. ඒකෝර අපි මෙතනින් ගත්තොත් the old woman වයසක ගැහැණිය පිටිපස්සෙන් තමයි ගන්න පටන් ගන්න. ඊට පස්සේ පිරිමි ළමයාට අඬ ගැහුවා කතා කළා. හරි. ඊට පස්සේ ආයෙ කියනවා දැන් මේ ගෑනු කෙනා මොකද්ද පිරිමි ළමයාට කතා කරලා කිව්වේ කියන එක උද්දෘත පාඩ ඇතුලේ තියෙනවා. හරිද? මේවට කියන්නේ inverted commas කියලා. inverted commas ඇතුලේ දැන් මේ ගෑනු කෙනා කියපු එක තියෙනවා. help us. මෙන්න us එනවා. us කියන්නේ අපට මම අර ඉස්සෙල්ලා කිව්වේ we කියන එකේ අපි තමයි we. උදව් කරන්න අපිට. හරිද? pull up this. pull up උඩට අදින්න pull up this enormous turnip. enormous 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 turnip. ඊට පස්සේ උද්දෘත පාඩ ඉවරයි. inverted commas ඉවරයි. she said. එතකොට මේක දැන් පේනෝනේ අර එකම දේ ආයේ යොදලා කියන. ඒතර මේ කතාව සම්පූර්ණ කරන්න. help us අපට උදව් කරන්න. දැන් මේක පිටිපස්සේ ඉඳලා තමයි ගන්න වෙන්නේ. help us pull up උඩට අදින්න this මේ දැවැන්ත අතිවිශාල දැවැන්ත turnip එක කියලා අපි හදාගන්නවා. එතකොට මේ විශාල මේ දැවැන්ත turnip එක උඩට අදින්න අපට උදව් කරන්න කියලා කියනවා. දැන් help කියන්නේ උදව් කරන්න. දැන් කාගේ හරි උදව්වක් ඉල්ලනවා නම් උදව් කරන්න. හරිද? I help you කියන්නේ මම ඔබට උදව් කරනවා. ඒකට උදව් කරන්න කියන තේරුම් දෙකම තියෙනවා. දැන් මෙතන ඉල්ලීමක් කරනකොට උදව් කරන්න කියන එක තමයි එන්නේ. එතකොට මේ දැවැන්ත turnip එක උඩට අදින්න අපට උදව් කරන්න. she said. ඇය කිව්වා. එතකොට මේක ඕනනම් අන්තිමට කියන්න නැත්නම් අර කියලා කියන වචනෙන් දාන්න පුළුවන්. හරිද? අපට උදව් කරන්න කියලා ඇය කිව්වා. නැත්නම් ඇය කිව්වා කියලා පටන් අරන් මේ කැලේ කියන්න පුළුවන්. හරිද? අපි ඊළඟ පිටුවට යනවා. ඊට පස්සේ දැන් අර ඉස්සෙල්ලා යෙදිච්ච එකම තමයි ආයෙ තියෙන්නේ. එතකොට අර ගෑනු කෙනායි පිරිමි කෙනායි අදිනකොට නැත්නම් පිරිමි කෙනා තනියෙන් අදිනකොට ලියපු වචන ටික එහෙමම තමයි තියෙන්නේ. එතකොට they pulled
and they pulled, and they pulled, P-U-L-L-E-D, comma, but they couldn't pull it up. But they couldn't, C-O-U-L-D-N, උඩකමාට couldn't pull it up. හරිද? මොකද මේ කියන්නේ? ඔවුන් ඇද්දා සහ ආයෙත් ඇද්දා කියන අදහස මේ තියෙන්නේ. නමුත් ඔවුන්ට ඒක උඩට අදින්න බැරි වුණා. හරිද? දැන් මේ ටික මෙහෙමම ආයෙ යෙදෙනවා. ඒක හින්දා මම මේ පැත්තෙන් ඒක පොඩියට ලියන්නම්. They pulled and they pulled comma but නමුත් they couldn't, C-O-U-L-D-N උඩකමාට pull it up. හරිද? අපි එහෙමනම් ඊළඟ පිටුවට යනවා. දැන් මේ පොඩි ළමයින්ගේ පොතක් නිසා එකම අදහස තමයි වචන වැඩි කරන්නේ නැතුව දිගින් දිගටම කියාගෙන යන්න. හරිද? ඊට පස්සේ අපි ඊළඟ පිටුවට යනවා. The boy called to the girl. The boy පිරිමි ළමයා called ඇමතුවා නැත්නම් අඬ ගැහුවා to the girl. හරිද? ගැහණු ළමයා to කිව්වහම ට කියන එක එනවා. වෙතට දෙකට. එතකොට පිරිමි ළමයා ඊට පස්සේ පිටිපස්සට යනවා. පිරිමි ළමයා ගැහණු ළමයාට අඬ ගැහුවා නැත්නම් කතා කරා ඇමතුවා. හරිද? ඊට පස්සේ මොකක්ද කියන්නේ? help us pull up this, enormous turnip. Enormous, M-O-U-S, turnip. Enormous turnip කියලා උද්දෘත පාඩ ඉවර වෙනවා. හරිද? ඊට පස්සේ he said ඔහු කිව්වා. එතකොට දැන් අපි ගන්න පුළුවන් the boy called to the girl, පිරිමි ළමයා ගැහණු ළමයාට කතා කළා. help us, අපට උදව් කරන්න අපට. මම වචන පිළිවෙලට ගියාගෙන යනවා. ඊට පස්සේ පිටිපස්සේ ඉඳලා එන්න තියෙනවා. උදව් කරන්න අපට pull up this enormous turnip. pull up කියන්නේ ඉහළට අදින්න උඩට. this enormous turnip, මේ දැවැන්ත turnip එක. he said ඔහු කිව්වා. එතකොට අපි මේක හදලා ගත්තොත් පිටිපස්සේ ඉඳලා ගන්න තියෙන්නේ මේ දැවැන්ත turnip එක උඩට අදින්න අපට උදව් කරන්න කියලා ඔහු කිව්වා. the boy තමයි මේ he කියන්නේ මේ the boy කියන එක වෙනුවට තමයි මේ දාලා තියෙන්නේ. හරිද? අපි මේ he කියන්නේ pronoun එකක්. pronoun එකේ වැඩේ මොකද්ද? නාම පදයක් වෙනුවට ඒක යොදනවා. දැන් මෙතන the boy කියන එක මෙතනට දාන්න වෙන එක වෙනුවට මේ the boy කියන එක හක් කරලා අපි he කියන එක දාලා තියෙනවා. pronoun එකේ වැඩේ ඕක තමයි. නාම පදයක් වෙනුවට යොදනවා. මේ තියෙන්නේ නාම පදේ වෙනුවට දාලා. හරිද? හරි. අපි එහෙමනම් ඊළඟට යමු. ඊළඟට ගියහම දැන් මේකේ මේ හරි. එතකොට අර කෑල්ලම තමයි තියෙන්නේ. they pulled and they pulled. ඔවුන් ඇද්දා ආයෙත් ඇද්දා but they couldn't pull it up. එතකොට මේක දැන් එතකොට වයසක මිනිස්සයා ඉස්සරහින්ම ඉන්නවා. දෙවෙනියට අර වයසක ගෑනු කෙනා ඉන්නවා. ඊළඟට අන්තිමට අර ගෑනු ළමයා ඉන්නවා. දැන් තුන් දෙනාම එකතු වෙලා දින පිටුරයක් තමයි දාලා තියෙන්නේ. එතකොට මෙතන they කියලා කිව්වම මේ තුන් දෙනා. හරිද? දැන් පළවෙනි එකේ man කියලා කිව්වේ. ඊට පස්සේ ගෑනු කෙනයි වයසක ගෑනු කෙනයි වයසක පිරිමි කෙනයි වුණාම they කියලා අපි කියුවා.
දැන් තුන් දෙනෙක් ඉන්නවා ඒත් අපි they තමයි යොදන්නේ. ඔවුන් they pulled and they pulled ඔවුන් නැද්දා නමුත් ඒක උඩට අදින්නට ඔවුන්ට බැරි වුණා. ඒක උඩට අදින්නට ඔවුන්ට බැරි වුණා. ඊට පස්සේ අපි ඊළඟ එකට යනවා. එතකොට මෙන්න මෙතනට the boy called කියන එකට තියෙන්නේ. එතකොට මෙතනට එනවා දැන් ගෑනු ළමයා ඇත්තටම බල්ලෙක් එක්ක ඇවිදගෙන ඉන්නේ. දැන් බල්ල පැත්තකට වෙලා ඉන්නවා. දැන් අතර ඒ අස්සේ තියෙනවා ටර්නින් ගෙඩිය වටේ මේ වයසක මිනිස්සයයි වයසක ගෑනු කෙනයි පිරිමි ළමයායි තුන් දෙනාම මේ උත්සාහය කරගන්න බැරුව වැටිලා ඉන්නවා. හරිද? ඊට පස්සේ පිරිමි ළමයාත් එතනටලා හිටගෙන ඉන්නවා. ගෑනු ළමයායි වයසක පිරිමි කෙනයි වයසක ගෑනු කෙනයි ඉඳගෙන ඉන්නවා දැන්. ඇද්දා බෑ. හරිද? the girl දැන් මේ වෙලාවේ ගෑනු ළමයා තමයි කතා කරන්නේ. the girl called to the door. එයත් එක්ක අපි බල්ලට තමයි දැන් කතා කරන්නේ. නේද? මේක ඇත්තටම අර සාමූහිකකම ගැනත් මේක ඇතුලේ පොඩ්ඩක් උගන්වනවා. එහෙම අදහසක් මේ යනවා කට්ටියම එකතු වෙලා එකිනෙකට බැරි වුණොත් දෙන්නෙක්ට බැරි වුණොත් තුන් දෙනෙක්ට බැරි වුණොත් හැමෝම එකතු කරගෙන මේ වැඩේ කරන්න කියන එක අදහසක් මේක ඇතුලේ තියෙනවා. the girl යහළු ළමයා called එමතුවා ආමන්ත්‍රණය කළා අඬ ගැහුවා to the door බල්ලට. එතකොට අපි මේක ගන්න එහෙම නෙමෙයිනේ. ගැහණු ළමයා බල්ලාට අඬ ගැහුවා. එතනින් පටන් ගන්න පිටිපස්සට ගිහිල්ලා ආයෙ එන්නේ. help us pull up this enormous turning. එතකොට මෙතන he said නෙමෙයි she said. එතකොට මේකේ තේරුම එන්නේ මේ දැවැන්ත ටර්නික් එක උඩට අදින්න අපට උදව් කරන්න කියලා අය කිව්වා. දැන් ඊට පස්සේ බල්ලත් යනවා වැඩේට. හරිද? දැන් ඔන්නොතන්දි වෙනස් වෙනවා. හරිද? එතකොට ඒකේ මෙන්න මේ කෑල්ල අයින් වෙනවා. හරිද? දැන් මේක අපි සම්පූර්ණයෙන් මකමු. මකලා අලුතෙන්ම කියමු. එතකොට ඊළඟට එන කෑල්ල. හරිද? they pulled and they pulled. They pulled and දැන් ඉස්සෙල්ලා පාරවල් වල දෙකයිනේ තිබ්බේ. they pulled and they pulled කියලා දෙකයිනේ තිබ්බේ. මේ පාර ගොඩාක් ධෛර්යය දාලා ඇදලා නේද? ගොඩාක් මහන්සි වෙලා තුනක් තියෙනවා එතකොට. නේද? මේ මෙතන කැපිටල් ලකුණක් නැහැ. මෙතන සිම්පල් ලකුණ තියෙන. මොකද මේ එක වාක්‍යයක යන්නේ වාක්‍යයේ පළවෙනි අකුර විතරයි they කියලා තියෙන්නේ. P අකුර කැපිටල් වෙන්නේ. දෙවෙනි එකේදී සිම්පල් වෙන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි එකේ තායේ they pulled. P U L L E D. දැන් මේ ගොඩාක් මහන්සි වෙලා තමන්ට දාන්න පුළුවන් උපරිම ධෛර්යය දාලා කරා කියන එක පෙන්නන්න තමයි මේ දැන් ළමයින්ට එහෙම ඔක රස කරලා කියන්න පුළුවන්. පොඩි ළමුන්ට හොඳට රස කරලා කියන්න පුළුවන් මේක. ඉතින් ඇද්දා මහන්සි වෙලා තව ඇද්දා ඉකට බැද්දා කියලා හොමද විස්තර කර කියන්න පුළුවන්. ඒකට අවස්ථාව තමයි මේ හදලා තියෙන්නේ. they pulled oh නැද්දා and they pulled ඔදුරටත් ඇද්දා and they pulled ඉතන ඇද්දා කියන එක තමයි මේ කියන්නේ. ඊට පස්සේ up P O P E D දැන් මේ sorry P O P P E D දැන් මෙතනත් එනවනේ මම කලින් උගන්වපු එක up popped D මෙන්න මෙතනත් D කියලා කියන්නේ ද නෙමෙයි. මොකද enormous M O U S enormous turning. එතකොට මේකේ පළවෙනි අකුරේ සද්දේ කියන්නනේ සොරයක්. එතකොට මෙතන ද කියලා කියන්න බෑ. එතකොට අපි කියන්නේ D කියලා. අපි කලින් ගෑනුවානේ. එතකොට up කියන්නේ උඩට pop කියලා කියන්නේ හරිද? pop කියලා කියන්නේ මේක pop කියලා කිව්වහම මතක් වෙන්නේ මොනවද අපිට? popcorn නේද? මොනවද popcorn? corn කියලා කියන්නේ බඩේරිගු.
එතකොට pop කියලා කියන්නේ මෙහෙම පොඩි සද්දකින් මෙහෙම පුපුරනවා කියන එක තමයි pop කියලා කියන්නේ. එතකොට popcorn කියන්නේ මොකද්ද? පුපුරපු බඩේලිරු කියන එක තමයි කියන්නේ. පුපුරන බඩේලිරු. top දාලා පුපුරනවානේ යටේ ඊට පස්සේ නම් සුදු පාට එක එන්නේ. එතකොට මේ pop කියන එකේ මේකේ අග අකුරු දෙක ගත්තොත් op මේ තියෙන්නේ. op කියන්නේ එතකොට op කියන්නේ කෙටි ස්වරයක්. මතකයිද කිව්වා? ආ කෙටි ස්වරේ ආ දීර්ඝ ස්වරේ. ඈ කෙටි ස්වරේ ඈ දීර්ඝ ස්වරේ. එතකොට op කෙටි ස්වරේ ඕ තමයි දීර්ඝ ස්වරේ. එතකොට pop නේ මෙතන. ඕ කෙටි ස්වරේ. කෙටි ස්වරේ දාලා ඊට පස්සේ හල් කිරීමක් තියෙනවා නම් හරිද? හල් කිරීමක් තියෙනවා නම් ඒ මතකද? ing දානවා නම් ඩබල් කරනවා කියලා කිව්ව මතකද? ඩබල් කරනවා කියලා කිව්වා. මතකද? popping කියලා එතකොට දාන්න. p දැන් මේක ing කරා නම් popping කියලා දාන්න. මේක දාන්න. popping. double p ing. හරිද? දැන් මේ double p එන එකක් මම කියන්නේ shopping. shop කියන එකට shopping. shop එන double p නේ. දැන් මේ දවස්වල හරියට කියනවා නේ shopping කරන්න අවුරුද්දට shopping කරන්න බලන්න එතකොට අංගල වචනේ. හරිද? එතකොට මෙතන තියෙන ඔයන්නයි අල්පයි මෙතන විදිහමයි ඔප් කියලා තියෙනවා. එතකොට මේක ඩබල් වෙනවා. එතකොට ඒ විදිහම තමයි ed දාන කොටත් මෙතන ඩබල් කරලා තමයි අරන් තියෙන්නේ. තේරුණාද? එතකොට p o p p e d ඔප්. හරිද? එතකොට මෙතන මේ කියන්නේ මොකද්ද? සද්දයක් එක්ක උඩට ආවා කියන එක තමයි මේ කියන්නේ. ඒක අපි දැවන්ත එකක් පොළොවේ මෙන්න. ඇරිලා මේක ඇතුලේනේ තියෙන්නේ. කී දෙනෙක්ද? වයසක මිනිස්සෙයි, වයසක ගෑනු කෙනයි, ගෑනු ළමයයි, පිරිමි ළමයයි, බල්ලයි ඇතුලේනේ මේක උඩට අදින්නේ. එතකොට මේක සද්දයක් එක්ක තමයි පොප් කරන මේ සද්දයක් එක්ක තමයි අප් පොප් කියන්නේ ඒකයි. සද්දයක් එක්ක උඩට ආවා. එකපාරට උඩට ආවා කියන එක තමයි මේ කියන්නේ. the enormous turning. එතකොට මේක අප් පොප් කියලා කියන්නේ මොකද ඇත්තටම? ගැලවුණා කියන එක තමයි මේ කියන්නේ. අපි ගලවනවා කියලා කියන්නේ ඒක තමයි ගැලවුණා. අතීත කාලේ. එතකොට දැවැන්ත turnip එක ගැලවුණා. හරිද? up of the enormous turnip. ඊට පස්සේ අපි එනවා අන්තිම පිටුවට. ඊට පස්සේ ඔන්න අනතුරුව කියන එක හරියටම එන තරක් තමයි මේ ඊළඟ එකේ පළවෙනි වචනයෙම ඇන් දාලා තියෙනවා. හරිද? එතකොට එතනට සහ කියලා දැම්මොත් එහෙම සිංහලෙන් ගැලපෙන්නේම නැතුව යනවා. And they all had turnip for tea. හරිද? එතකොට and කියලා කියන්නේ මෙතන සහ නෙමෙයි. මෙතන සහ කියන එක කොහොමදවත් දාන්න බෑ. අනතුරුව කියන එක තමයි මෙතන දාන්න වෙන්නේ. අනතුරුව they කියලා කිව්වම මෙතන ඇත්තටම මේ බල්ලවත් අපිට මිනිස්සෙක් කියලා ගන්න වෙනවා. නැත්නම් මොකද අපිට දාන්න වචනයක් නැහැ. දැන් අපි සතාට කියන්නේ ඌ කියලා. හරිද? මේක එකතු වෙනවා. මිනිස්සු හතර දෙනාට කියන්න වෙන්නේ ඔවුන් කියලා. නේ? මිනිස්සු හතර දෙනාට කියන්නේ ඔවුන් කියලා. හැබැයි ඌ තින්නව නේද? අපිට කරන්න වෙන්නේ ඌ මිනිස්සෙක් කියලා අරගෙන ඔවුන් කියලා තමයි අපිට දාන්න වෙන්නේ. හොඳේ? ඔවුන්. all කියලා කියන්නේ සියල්ල. නැත්නම් සියලුම හැම අන්න ඒ වගේ වචන දාන්න පුළුවන්. අපිට සිංහලෙන් සියලුම. හරිද? මෙතන විශේෂ තැනක් වල මම උගන්වන්නම්. have කියන එකේ අතීත කාල පදේ තමයි had. එතකොට have කියන එකේ තේරුම විදිහට අපි ගන්න සාමාන්‍යයෙන් අයිතිව තියනවා. ඒ කියන්නේ I have a book කියන්නේ මට පොතක් තියෙනවා. අයිතිව තියෙනවා. අයිතිව තිබුණා. ඔව් තිබුණානේ. ඔව් අයිතිව තිබුණා කියලා තමයි එහෙම ගත්තොත් ඒක තමයි එන්නේ. අයිතිව තියනවා. අයිතිව ඉන්නවා. මිනිස්සෙක් නම් අයිතිව ඉන්නවා. I have a brother.
අයිතිව කියලා නෙමෙයි අපි සිංහලෙන් කියනකොට මේ කැලල දාන්නේ නැහැ. අපි සිංහලෙන් කියනකොට කියන්නේ මට සහෝදරයෙක් ඉන්නවා. I have a brother. හැබැයි brother මට අයිති කියන එක තමයි එකෙන් කියවෙන්නේ. හරිද? මොකද නැත්තම් am is ආවලිනුත් ඉන්නවා කියන අදහස එනවනේ. හරිද? හැබැයි මෙතන have කියලා කියන්නේ අයිති කියන එක. හරිද? මෙතන එතකොට මේකේ තේරුම ගත්තොත් අයිතිව තිබුණා අයිතිව හිටියා. හරිද? ඒක තේරුමක්. මොනවා හරි දෙයක් ගැන නැත්නම් මිනිස්සෙක් ගැන අපට කියන්න පුළුවන් මේ මිනිස්සයා මට අයිති. මේ මිනිස්සයා මගේ කියලා කියන්න පුළුවන්. හැබැයි ඊට අමතරව කෑම ගැන විශේෂයෙන්ම කෑම ගැන තමයි මේක කියන්න පුළුවන්. කෑම සහ මේ ආහාර වේල breakfast, lunch, dinner. එතකොට ඒකට අපි සාමාන්‍යයෙන් කන්න කියන එකට ගන්න eat නේ. I eat my breakfast කියන්නේ. එහෙම කියන්න පුළුවන්. හැබැයි ආහාරයට ගත්තා නැත්නම් ආහාරයට ගන්නවා කියන එකට have had දාන්න පුළුවන්. හරිද? අනතුරුව ඔවුන් සියල්ල හරිද? සියලුම දෙනා had කියන්නේ ගත්තා. එහෙම නැත්නම් කෑවා කියන අදහස තමයි මෙතන තියෙන්නේ. turnip කියන්නේ turnip. for කියලා ඇත්තටම මේකේ ඇදලා තියෙන චිත්‍රය හැටියට turnip මොකක් හරි සුප් එකක් හරි මොකක් හරි හදනවා. මට හිතෙන්නේ for කියන්නේ සඳහා නැත්නම් වලට කියන්නේ තේ. මෙතන තේ කියලා කියන්නේ ඇත්තටම මේ කට්ටිය එකතු වෙලා තේ බොන එක. හරිද? එතකොට අනතුරුව ඔවුන් සියල්ලෝම තේ වලට turnip ගත්තා. හරිද? turnip කෑවා. දැන් එතකොට එතනින් පස්සේ පොතේ අන්තිම පිටුවට අපි ගියොත් අන්තිම පිටුවේ ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් එතකොට මේ පැහැදිලිනේ මේ කතාව නේද? enormous turnip කතාව උන් අපි ඉවර කරා. හරිද? enormous turnip කතාව උන් අපි ඉවර කරා. එතකොට මේ පැහැදිලිනේ මේ enormous turnip එකේ මොකද උනේ? මිනිස්සෙක් වයසක මිනිස්සෙක් වගා කරපු turnip වලින් එකක් ගොඩාක් ලොකු වෙලා මේ මිනිස්සුන්ට මේක තනියම ගලවන්න බෑ. ඊට පස්සේ නේද? ඒ කෙනාට කතා කරලා සේරම කට්ටිය එකතු වෙලා තමයි මේ turnip එක ගත්තේ. ඊට පස්සේ මේ turnip එක ගොඩක් ලොකු නිසා මේ තනි මිනිස්සුන්ට නෙමෙයි කට්ටියටම එකතු වෙලා කන්න තරම් මේකේ turnip එක තිබ්බා කියන එක තමයි කියන්නේ. හරි. ඊට පස්සේ අන්තිම පිටුවේ තියෙනවා පොඩි exercises ටිකක්. අපි ඒකත් කරලා ඉන්නවා. How much do you remember? දැන් මොන සරල වර්තමාන කාල simple present tense වලින් තමයි අහලා තියෙන්නේ. Remember, R-E-M-E-M-B-E-R. Remember the story S-T-O-R-Y, story of the enormous turnip. The enormous M-O-U-S turnip. enormous turnip. ප්‍රශ්නාර්ථ ලකුණු. දැන් how much කියලා කියන්නේ කොච්චරද? කීයද? දැන් අපිට මොකක් හරි මේ කඩේකට ගිහිල්ලා how much කියලා කෙලින්ම බඩුවක් පෙන්නලා අහන්න පුළුවන්. ඒ කියන්නේ ගාණ කීයද කියන එක තමයි මේ අදහස. සල්ලි වලින් ගත්තොත් කීයද කියන එක. මෙතන නැත්තම් කොච්චර කියලා අහන්න පුළුවන්. කීයද නැත්තම් කොච්චරද? කියන අදහස තමයි එන්නේ. කීයද? මෙතන do කියලා දාලා තියෙන්නේ මේ නාමපදයේ you, කතෘ you. හරිද? do you කියලා දාලා තියෙන්නේ do ඉස්සරහට නම් තියෙන්නේ ඒක. අපි සරල වර්තමාන කාලවලදී මතකයි නේද? do මේ ප්‍රශ්නයක් හදන්න do ඉස්සරහට ගත්තා. do you go කියලා අපි හදුවනේ. මතකද? ඔබ යනවද කියලා අපි හදුවනේ. මතකද? එතකොට මේකෙනුත් මේ do දාලා කරලා තියෙන ප්‍රශ්නේ හදලා තියෙන්නේ. එතකොට මේ කොච්චරද
කීයද කියන එක එන්නේ මෙන්න මේකෙන් තමයි the කියන එක එන්නේ. You remember. ඔබට මතකයි. නැත්නම් මතක. හරිද? The story. The කියන එකට තේරුමක් එන්නේ නැහැ. දන්නා කියන නිශ්චිත කියන එක තමයි the කියන එකේ. story කියන්නේ කතාව, කතන්දරය. කතන්දරය. හරිද? of කියන එකෙන් සාමාන්‍යයෙන් අපි ගන්නේ ගේ වගේ කැලලක් දාලා තමයි අපි හදලා ගන්නෙ. හරිද? එතකොට the enormous turning. හරිද? අපි දැන් එතකොට මේක හදලා ගමු. කොච්චර ද කියලා මේ අතර කීය ද කියන එකෙන් දයන්න අපිට ගන්න වෙන්නේ නැතුව මෙන්න මෙතන තමයි ද දාන්න වෙන්නේ. එතකොට තමයි මේක හදලා ගන්න වෙන්නේ. හදලා ගන්න පුළුවන් හරියට. හරිද? enormous turning කියන එකේ නම විතරක් නම විදිහටම ගමු. the enormous turning කතන්දරයේ. හරිද? enormous turning කතන්දරයේ කොච්චරක් ඔබට මතකද? හරිද? තේරුණාද? ආපු හැටි. enormous turning කතන්දරයේ කොච්චරක් ඔබට මතකයිද? මතකද කියන එක තමයි අහන්නේ. හරිද? ඊට පස්සේ ඊළඟට කියනවා answer these questions and find out. Answer these questions. Answer these questions. QUESTIONS. Answer these questions and find out. හරිද? find out කියලා කියන්නේ සොයා ගන්නවා, සොයා ගන්න. නැත්නම් සොයා ගන්නවා. find out. සොයා ගන්නවා. හරිද? answer කියලා කියන්නේ මේකේ ක්‍රියාපදේ නාමපදේ දෙකම තියෙනවා. දැන් answer කියන එක ගත්තොත් ANSWER මේකේ නාමපදේ ගත්තොත් එහෙම උත්තරය. එහෙම නැත්නම් පිළිතුර. නාමපදේ. හරිද? හැබැයි මේකේ ක්‍රියාපදේ ගත්තොත් එහෙම මේ noun එක නාමපදේ verb එක ගත්තොත් එහෙම ක්‍රියාපදේ ගත්තොත් එහෙම උත්තර දෙනවා උත්තර දෙන්න. උත්තර දෙනවා උත්තර දෙන්න. හරිද? එතකොට නාමපදේ ක්‍රියාපදේ දෙකම තියෙන මෙහෙම ක්‍රියාපද තියෙනවා. හරිද? මේකේ දැන් අපි හිතන්නකෝ මෙහෙම start කරන්න. මේ දෙකව එකක් ඒ වගේ. start ගන්න. start කියන්නේ නාමපදේ ගත්තොත් එහෙම ආරම්භය. ක්‍රියාපදේ ගත්තොත් start කියන්නේ ආරම්භ කරනවා ආරම්භ කරන්න. හරිද? මේකෙම අනිත් එක end ගන්න. end කියන්නේ අවසානය. ඉක්මනට ගලේම අදලා end කියන. නැත්නම් අපි ඔය මේ මැරතන් දාවන තරඟවල අවුරුදු දවස්නේ මැරතන් දාවන තරඟවල end කියන දාන අවසානය නාමපදේ ගත්තොත් එහෙම. ක්‍රියාපදේ ගත්තොත් එහෙම අවසන් කරනවා අවසන් කරන්න. නාමපදෙත් තියෙනවා ක්‍රියාපදෙත් තියෙනවා. හරිද? එතකොට මෙතන answer කියලා කියන්නේ උත්තර දෙන්න. උත්තර දෙනවා උත්තර දෙන්න. මෙතන ඉල්ලීමක් කරන්නේ. එතකොට උත්තර දෙන්න කියන එක තමයි අපිට ගන්න වෙන්නේ. උත්තර දෙන්න these කියන්නේ මේ questions කියලා කියන්නේ ප්‍රශ්න. ඔන්න බලන්න මෙතනදි වලට කියන එක දාගන්න වෙනවා අපිට. එතකොට මේ ප්‍රශ්න වලට කියන එකක් මෙතන ඉංග්‍රීසියේ නැහැ වචනයක් නැහැ. ඒකෝර අපි හදලා දාගන්නවා සිංහලෙන්. මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. හරිද? and කියලා මෙතන අනතුරුව කියන එක අපි දාගමු. අනතුරුව සොයා ගන්න. ඒ කියන්නේ මොකද්ද මේ හොයාගන්න කියලා කියන්නේ? ඔබට කොච්චර මේ කතාව මතකද කියන එක මේ ප්‍රශ්න වලට උත්තර දීලා හොයාගන්න. කියන එක තමයි මේ කියන්නේ. හරිද? අපි එමනම් ප්‍රශ්න වලටත් එකින් එකට යමු. What does the old man අපි WH questions කරේ නැහැ. නමුත් මම මෙතනදී WH question එකක් ආපු නිසා ඒක එහෙමම වචනෙන් විතරක් තේරුම් කරගෙන යන්න. what කියන්නේ මොකද්ද කියන එක. මොකද්ද කුමක්ද කියන එක තමයි. Does the old man plant?
does the old man plant? දැන් බලන්න මේකේ හරි විදිහට නම් මෙතන did දාන්න ඕනේ. හරි විදිහට නම් අතීත කාලයේ අඟවන්න. හරිද? ඒ කියන්නේ වයසක මිනිස්සයා පැලකලේ මොකක්ද කියලා. මොකක්ද? නමුත් මේක පොඩි ළමයින්ට තියෙන පොතක් නිසා මේ කට්ටිය ඒකේ අදහස නොගැලපුණා මේ did කියන එක මගේ අරලා තියෙනවා. did කියන එක දාලා නැහැ. සහාය ක්‍රියාපදේ did කියන එක දාන්න නැතුව does කියන එක දාලා තියෙනවා. දැන් ඒතකොට does කියන එකෙන් දැම්මහම මොකද්ද මේ ඉන්නේ? පුරුද්දක් වශයෙන් පැල කරන එකක් ගැන තමයි මේ අහන්නේ. එතකොට plant කියන්නේ පැල කරනවා පැල කරන්න. the old man කියන්නේ වයසක මිනිස්සයා. මෙතන does කියන එකෙන් තමයි the කියන්නේ මේ does ඉස්සරහට ගන්න තියෙන්නේ. එතකොට වයසක මිනිස්සයා පැල කරන්නේ මොකද්ද? මොකක්ද? හරිද? වයසක මිනිස්සයා පැල කරන්නේ මොකද්ද? පැල කරමින් ඉන්නේ කියන එකත් අහලා නැහැ. හරි විදිහට එක්කෝ මේ වෙලාවේ පැල කරමින් ඉන්නවා කියලා කියන්න ඕනේ. ඒක නෙමෙයි අත්‍තරම හරි එක. පැල කරේ මොකද්ද කියලා අහන්න ඕනේ. එතකොට ටෙන්ස් එක අමාරු නිසා මේ කට්ටිය සිම්පල් ප්‍රසන්ට් වලින් තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. හැබැයි අපි සිම්පල් ප්‍රසන්ට් අපි ඉගෙනගෙන තියෙනවා පාවිච්චි කරන්නේ මොනවටද? සදාකාලික සත්‍ය, වර්තමාන කාලයක සත්‍ය, නැත්නම් පුරුදු. හැබැයි මේ එකක්වත් මේකට මෙයා පුරුද්දක් වශයෙන් මේ ඇට හිටවනවා කියලා කතාවක් මේකේ නැහැනේ. ඒක මේ ඇට ටික එක වෙලාවක හිටෙවුවා. හැබැයි පොඩි ළමයින්ට නිසා මේක මෙහෙම කරලා තියෙනවා. එතකොට මේක අපි හදලා ගත්තාම වයසක මිනිස්සයා පැල කරන්නේ මොකද්ද? වයසක මිනිස්සයා පැල කරන්නේ මොකද්ද? මොකද්ද පැල කරන්නේ? උත්තරේ මොකක්ද? මොකද්ද පැල කරන්නේ? මොනවද පැල කළේ? enormous turnip. නෑ enormous turnip පැල කරේ නෑ. පැල කරායින් පස්සේ enormous turnip පැලුත්. පැල කරේ. පැල කරේ turnip. පැල කරේ නෑ. මොකද්ද පැල කරේ? turnip. Seeds. turnip seeds. turnip ඇට තමයි පැල කරේ. ඇට පැල කරායින් පස්සේ හැදුනා. turnip seed. හරිද? ඒ turnip enormous turnip එක පැල කරේ නෑ නේද? හරි. ඊට පස්සේ who does the old man who does the old man who කියන්නේ කවුද කියන එක the old man කියන්නේ වයස්ක මිනිසයා ask කියන්නේ අහනවා අහන්න හරිද ask to help him මෙන්න me us කියලා අපට ආපු එකේ him කියලා කියන්නේ he වල අදාළ පදේ. එතකොට he කියන්නේ ඔහු, him කියන්නේ ඔහුට, එහෙම නැත්නම් ඔහුව. ඔහුට නැත්නම් ඔහුව. To help him pull up the නෙමෙයි pull up the enormous enormous turnip enormous turnip එතකොට මේකේ දැන් මෙතනත් ask දාලා තියෙන්නේ does දාලා තියෙන්නේ simple present වලින් තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එතකොට ask කියන්නේ අහනවා කියන්නේ මේ සවන් දෙනවා කියන එක නෙමෙයි ප්‍රශ්න අහනවා කියන එක. කොහොමද? අහනවා අහන්න. who කියන්නේ කවුද? වයසක මිනිසයා. to කියන්නේ ත. help කියන්නේ උදව් කරන්න.
him මෙතන ඔහුට him කියන්නේ ඔහුට pull up pull up කියන්නේ up උඩට අදින්න. අදින්න උඩට අදින්න the enormous turnip. එතකොට enormous turnip එක උඩට අදින්න ඔහුට උදව් කරන්න එතකොට වයසක මිනිස්සයා කියන එකෙන් තමයි පටන් ගන්න වෙන්නේ. වයසක මිනිස්සයා දැවැන්ත turnip එක උඩට අදින්න ඔහුට උදව් කරන්නට ඇහුවේ කාගෙන්ද? ඇහුවේ කාගෙන්ද? ඒ වගේ ඔය සිංහල වලින් තමයි එහෙට මෙහෙට කරලා හදලා ගන්න වෙන්නේ. ආයෙ මං කියන්නම්. වයසක මිනිහා දැවැන්ත turnip එක උඩට අදින්න ඔහුට උදව් කරන්නට ඇහුවේ නැත්නම් ඉල්ලා හිටියේ කියන එක මේක ගන්න පුළුවන් වුණා. ඇහුවේ කාගෙන්ද? හරිද? ඊට පස්සේ අපි ඊළඟ එකට who does the girl ඊට පස්සේ අන්තිම එක who does the girl ask to help her? Who does the girl ask to help her pull up the enormous turnip? Pull up the enormous MOUS turnip. එතකොට who කියන්නේ කවුද? who කියන්නේ කවුද? එතකොට who does the girl ask to help her pull up the enormous turnip? දැවැන්ත turnip එක උඩට අදින්න ඇයට උදව් කරන්නට ඇහුවේ කාගෙන්ද? දැවැන්ත turnip එක උඩට අදින්න ඇයට උදව් කරන්න ඇහුවේ කාගෙන්ද? එතකොට ගැහැණු ළමයා කියන එකෙන් පටන් ගන්න වෙන්නේ. ගැහැණු ළමයා දැවැන්ත turnip එක උඩට අදින්න ඇයට උදව් කරන්නට ඇහුවේ කාගෙන්ද? ඒක තමයි අපිට ගන්න වෙන්නේ. හරි. එහෙමනම් ඒ එක්ක පොත ඉවර වෙනවා.